තෙරුවන් සරණයි. දීඝනිකායේ දෙවනි කාණ්ඩයේ බුදුදහම ත්‍රිපිටක මාලාවේ 8 වෙනි ග්‍රන්ථයේ 103 වෙනි පිටුවේ අපිට දකින්න ලැබෙනවා ඔබ බොහෝ අවස්ථාවල අපේ දේශනාවලින් ඇහුවා මේ කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවෝ ඒක නාමකින් දී නාමකින් තින්හි නාමකින් මේ විදිහට නව නාමකින් කියලා බුදුන් වහන්සේ අසන ප්‍රශ්නේ. එතනදී ඒ ප්‍රශ්න 10ක් බුදුන් වහන්සේ අහනවා. අපි දන්නවා රාහුල කුමාරයා විසාඛාව කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවෝ අවුරුදු 7 සෝතාපන්න වෙනවා. මෙන්න මේ කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නවලදී උත්තර දෙන පිළිතුරු වල ධර්මයේ මනාකොට දකින්න ලැබෙනවා. ඒක නාමකින් ආහාරට්ඨිතය, දී නාමකින් නාමංච රූපංච, තින්හි නාමකින් තින්හි වේදනා, චතුර් නාමකින් එතකොට චතුරාර්ය සත්‍ය මේ විදිහට පංච නාමකින් ඒ විදිහට පංච උපාදාන ස්කන්ධ ච නාමකින් ච ආයතනට්ඨිතය එතකොට සත්ත්‍ය නාමකින් සත්ත්‍ය බොජ්ජංග ධම්ම එතකොට අට්ඨ නාමකින් ආර්ය අට්ඨාංගික මග්ගෝ නව නාමකින් නව සත්තාවාසා දස නාමකින් දසාංග සමන්නාගතෝ මේ විදිහට අහන ප්‍රශ්න 10යි. මෙතනදී අපි අද අපි මේ මොහොතේ ඔබට පැහැදිලි කරන්න හදන්නේ ඔබ නිතරම අපෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා මේ පැහැදිලි කරලා දෙන්න කියලා නව සත්තාවාසා කියන එක. බුදුන් වහන්සේ නව නාම නම් කිං අන්න නව සත්තාවාසා බුදුන් වහන්සේ නව සත්තාවාසා කියන මේ නව ආකාරයකට සත්ත්ව පුජ්‍යල ස්වභාවයේ ඒ නව සත්තාවාසා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. නව සත්තාවාසා. බොහෝ අයට මේව වැටහෙන්නේ නැහැ. බොහෝ අය මේ ගලපගෙන නැති බව පේනවා. එතකොට අපි ඔබට මීට කලින් ඉදිරිපත් කරා සංඛාරුප්පත්ති සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අපිට දකින්න ලැබෙනවා මේ සංඛාරුප්පත්ති සූත්‍රය තුල බුදුන් වහන්සේ 31 ලෝක ධාතුවම සිත තුලින් පෙන්නනවා සංඛාරුප්පත්ති විදියට. හැබැයි කොයි ලෝකයක ඒ 31 ලෝක ධාතුවම දුකම බව බුදුන් වහන්සේ පෙන්නනවා. දුකෙන් මිදීමක් නැති බව. බුදුන් වහන්සේ සිත තුලින් ඒ සංඥාවේම ඒ ස්වභාවය අනුව 31 ලෝක ධාතුවම පෙන්නනවා විතරක් නෙමෙයි ඒ ලෝක 31 ලෝක ධාතුවේම ඉපදීම දුකක් බව පෙන්නනවා. ඒ කියන්නේ මේ සිතමනේ උපදින්නේ. සිතමනේ මේ සංඛාර ස්වභාවය තුළ මේ සංඥාව තුළ සකස් වෙන්නේ. අනිත් සිත තුළමයි 31 ලෝක ධාතුවම දකින්න ලැබෙන්නේ. අපිට ඕන ඔබට සත්‍ය හෙලි කරන්න. මේ සම්මුතිය තුළ මේ සමාජයේ තියෙන දෘෂ්ටිකාන්තාරේ ඒ දෘෂ්ටිකාන්තාරය ඔබට හඳුනා ගන්න ලැබෙයි සත්‍ය හෙලි වෙනකොට. අපි ඔබට නිතරම මේ දෘෂ්ටිකාන්තාරයක පැටලලා ඉන්න බව පෙන්වනවා. බුදුන් වහන්සේ විවිධාකාරයට මේ බුදු සමය තුළ ඒ කියන්නේ මීට අවුරුදු 2500කට කලිනුත් ඒ මහා බ්‍රහ්මයා ලෝකේ මැවුවා කියන ඒ සංකල්ප මත ඔය විදිහට බ්‍රහ්ම කියන ලෝකවල කතා ඒ වගේම ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රහ්මණයෝ ඒ විදිහටම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ගොඩාක් දෘෂ්ටි වල හිර වෙලා හිටියා. ඒ සංකල්ප වල හිර වෙලා හිටියා. මේ අපි විසින්ම දාගත්ත නම් මේවා මේ වචන එකක්වත් ඇත්තක් නෙමෙයි. අපි මදේ වැහිර වෙලා ඉන්නවා. මේක තමයි ඇත්ත. මේ ඇත්ත අපි හොඳින් හඳුනා ගන්න ඕනි. මොනවද මේ නව සත්තාවාසා? දැන් සංඛාර උප්පත්ති සූත්‍රය තුල පෙන්වෙන්නේ සිත තුලම සංඛාර සකස් වන ආකාරයක් 31 ලෝක ධාතුවම. අපි ඔබට ඒක මනාකොට පැහැදිලි කරා. සිත තුලින් දැක ගන්න ආකාරය මේ 31 ලෝක ධාතුව. මෙතනත් ඒ වගේම දෙයක් ඔබට දකින්න ලැබෙනවා මේ දීඝනිකායේ මහනිදාන සූත්‍රයේ
එතකොට එතකොට මේ 103 වෙනි පිටුවේ දීඝනිකාය 3 වෙනි කාණ්ඩේ බුද්ධ ධර්ම ත්‍රිපිටක මාලාවේ 8 වෙනි ග්‍රන්ථයේ එතකොට මේ 103 වෙනි පිටුවේ මෙතනදී නව සත්තාවාසා මෙන්න මේ කාරණාව තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ආනන්ද මේ විඥාන ස්ථಿತಿ විඥාන පිහිටි තැන් මේ ආයතනය මෙන්න බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා විඥාන ස්ථಿತಿ සත් ආකාරය කියලා. ඒ සත් ආකාරය උනාට මෙතන නව සත්තාවාසාම ඔබට මේ සංඥාවේ ස්වභාවය අනුව ඔබට දකින්න ලැබෙනවා මේ විඥාණයෙම ඒ පිහිටි ස්වභාවය. දැන් අපි සංඛාර උප්පත්ති සූත්‍රය තුල පෙන්වුවේ ඒ සංඛාරවල ස්වභාවය, සංඥාවල ස්වභාවයයි. එතනත් ඇත්තටම සංඛාර උප්පත්ති කියලා ගන්නකොට එතන සංඛාරම තමයි. එතකොට මේ විඥාන මායාව දැන ගැනීම. සංඥාවම තමයි විඥාන මායාව දැන. මේ සංඛාර වේදනා සංඥා සංඛාර විඥාන කියන වෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි ඒක ඔබට මීට කලින් ස්කන්ධ කියන කොටසේදී පැහැදිලි කරා. ඒවා වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ කියන්නේ එන අරමුණ තමයි මේ මුළු ධර්මයේම කියලාත් අපි පෙන්නවා. එතකොට මේ ආරම්භණීම තමයි රූපය කියලා කියන්නේ රූපාරම්භණී කියලාත් අපි මනාකොට මේ ධර්මයේ හොඳින් ඔබට අගමුල මැද හොඳින් පිරිසිදු කරලා පෙන්නවා. මේ ධර්මයේ තුලත් හැමතැනම ඒ සත්‍ය හෙළි වෙනවා. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනි. මේ සූත්‍රයේ තියෙන කාරණා සිංහලට පරිවර්තනය කරනකොට මෙතන තියෙන්නේ වචන පරිවර්තන. මේ ධර්මයේ අවබෝධ වුණු බවක් මේ පරිවර්තනය කරන ඒ වචනවල අපිට පේන්නේ. ඔබටත් ඒක දකින්න ලැබෙයි. ඒ වගේම සූත්‍රේ නැති කොටස් එකතු කිරීමකුත් තියෙනවා. ඒ කියන්නේ මේ පරිවර්තනය කරන කවුරුන් හෝ ඒ පරිවර්තනය කරන අයගේ දෘෂ්ටියෙන් ඒ අය මේ සූත්‍රයේ ඒ අයගේ දෘෂ්ටියේ තියෙන කැලිස් මේකට එකතු කරනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. සූත්‍රය තුළ තියෙන්නේ ඒ ආත්ම දෘෂ්ටියකින් කියන සූත්‍රයක් නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍රය අනාත්ම ධර්මයක්. හැබැයි මේ පරිවර්තනය කරන කවුරුන් හෝ වේවා ආත්ම දෘෂ්ටියක් තුලයි පරිවර්තනය කරන බව පේන්නේ. අපි ඔබට දේශනා කරන්නේ අන්‍ය අනාත්ම ධර්මයයි. ඒක නිසා අපි ඒවත් හොඳින් පෙන්විය යුතු වෙනවා. බොහොම කාරුණිකව බොහොම නියතමානීව මේ දේවල් දරා ගන්න අපිට අවශ්‍ය සත්‍ය හෙළි කරන්නයි සත්‍ය ඉස්මතු කරලා පෙන්වන්නයි. ඒ වගේම ඔබට දුකෙන් මිදෙන මඟ අවදි කරගන්න ඔබගේ දුක මිදෙන්නේ ඔබ මේ සත්‍ය දැක්කොත් පමණයි. ඒ නිසා ඒ සත්‍ය හෙළි කරලා දෙන එකයි අපේ යුතුයකම. ඇත්තටම නවසත්තාවාසහ කියන්නේ මේ සංඥාවේ ස්වභාවය අපි ඔබට පෙන්වුවා මීට කලින් ඝන සංඥා සුකුමන ස්වභාවයයි සංඥාව නොදැනෙන ස්වභාවයකුයි මේ චේතෝ විමුක්තිය තුළ අපිට හමුවන්නේ. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියනකොට එතන චිත්ත විමුක්තියක් ඒ තුළ සංඥාවක් තියෙනවා එතන නිමිති තියෙන්න ඕනේ. එහෙනම් අනිමිත්තයි කියනකොට සංඥාවේ මිදීමක් තියෙනවා. එහෙනම් සංඥාව නොදැනෙන ස්වභාවයටපත් වෙන සංඥා සුකුම ස්වභාවයක් තමයි බුදුන් වහන්සේ මේ හෙලි කරන්නේ. ඒක අපිට දකින්න ලැබෙනවා මේ බුද්ධ දර්ශනය අපි ප්‍රායෝගික දර්ශනයටපත් වෙනකොටත් හැම දෙයක් මේ විදිහටම තියෙනවා. හැබැයි හැම දෙයකින්ම මිදුණු ස්වභාවයකට අවදි වෙනවා කියලා අපි නිතරම කිව්වා. ඒ ස්වභාවය ඔබට ලුණු වගේ කෑවම දැනෙන ස්වභාවයක්. ඒක සාන්දිටිකයි. ඔබට සාන්දිටික වෙන්න ඕනි. ඒතර ඔබට ඒක දකින්න ලැබෙයි. ඒක ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ ඒ නිසාමයි. අපේ සූත්‍රයේ තියෙන කොටස් වලට ආවොත් ආනන්දය මිනිස්යෝද සමහර දෙවියෝද මේ අපි තේරුම තේරුම තමයි මේ ඉදිරිපත් කියන්නේ. මිනිස්යෝද සමහර දෙවියෝද සමහර විනිපාතිකයෝද යන කාය නානත්වය හා සංඥා නානත්වයේ ඇති සත්වයෝ ඒ ප්‍රථම විඥානස්තියයි. එතකොට මේ විඥානයේ දැන් මෙතන
මේ දීඝනිකායේ මේ කොටසේදී මේ මහනිදාන සූත්‍රයේම 40 වෙනි කොටසේ පැහැදිලි කිරීමේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විඥානය සම්බන්ධව පැහැදිලි කරන කොටස් වලදීම මේ විඥාණයම සකස් වෙන දැන් අපි දන්නවා සංඛාර කියන්නේත් විඥාණයමනේ සංඛාරයේමනේ විඥානය දැන ගැනීම. ඒතර ඒකමනේ වේදනා සංඥා සංඥාවමනේ එතකොට විඥානය දැන ගැනීම. සංඥාවෙම අවදි කියලා ගත්තත් හරි සංඛාරෙම අවස්ථා කියලා ගත්තත් හරි විඥාණයම කියලා ගත්තත් හරි. ඒ ඔක්කොම එකම ස්වභාවයට ඒ විවිධාකාර ඒ අපි වේදනා සංඥා සංකාර කියන්නේ එකම ස්වභාවයක්. එන ආරම්මණය. එතකොට මේක හොඳින් ඔබට දකින්න ලැබෙනවා මේ විදිහට සත්‍ය දකින්නකොට ඔබට හොඳින් පැහැදිලි වෙනවා මේ කියන කාරණා. එතකොට බොහොම නුවණින් දකින්න ඕනි. දැන් මෙතන මේ විඥානය කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. නමුත් අපි ඒක සංඥාවේ ස්වභාවය බව දකින්න ඕනි. ආනන්දේ මිනිස්යෝද දෙවියෝද විනිපාතිකයෝද ඒ කාය නානත්වය සංඥා නානත්වයේ අනුව සත්වයෝ දැන් මේ විදිහට තමයි මේවා සංඥා ස්වභාවය අනුව තමයි මේ විඥානයේ ස්වභාවය ස්ථිර ස්වභාව විදිහට පෙන්වන්නේ. අපි ඒක සූත්‍රයෙන් බැලුවොත් සත්තානන්ද සත්තා නානත්ත කාය නානත්ත සංඤෝ සේයතාපි මනුස්සා එකමේව දේව ඒකමේව විනිපාතිකා අයම් පඨම විඥානත්‍ත්‍ති. තර ප්‍රථම දැන් අපි කව නානත්ත කාය නානත්ත සංඥා නානත්ත කාය ඒකත්ත සංඥා නානත්ත කාය ඒකත් එතකොට ඒකත්ත කාය නානත්ත සංඥා නානත්ත කාය ඒකත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා මෙන්න මේ කියන්නේ මේ අපි කිව්වොත් එහෙම දැන් සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවා නම් දැන් මනුස්ස වර්ගයාගේ විවිධාකාර රූප ස්වභාව තියෙනවා. ඇහැට පේනවා. ඒ වගේම ඒ උන්ගේ සිතුම් පැතුණුත් විවිධාකාරයි. ඔක දැන් සරලව පේනවා. විවිධාකාර විදිහේ රූප ස්වභාව තියෙනවා. විවිධාකාර සිතුම් පැතුම් තියෙනවා. දැන් සිතුවිලි නාමයන්තයෙන් අපි නාමය කියලා දකිනවා. එතකොට අපි දකිනවා ඒ වගේම දැන් මේ රූප ස්වභාව, කාය ස්වභාව. එතකොට අපි ඒකට කියන්නේ. එතකොට ඒකත් විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ නාමය රූපය කියලා හඳුනා ගන්න මේ කාය සහ එතකොට මේක අපිට ඔබට තේරෙන්න පහසු වෙන්නයි මෙහෙම කියන්නේ. මේ නානත්ත කාය නානත්ත සංඥා. නානත්ත කාය කියනකොට වචනේ පරිසමාප්තිය ඔබටම වැටහෙනවා මේ කාය එක එක්කෙනාගේ කාය එක එක හැඩතල. ඒ වගේම ඔබට වැටහෙනවා නානත්ත සංඥා කියනකොට මේ සිතුවිලි වලත් විවිධත්වයක් තියෙනවා. ඒක මනුස්ස වර්ගයාගෙත් තියෙනවා මේ විදිහටම අපි දන්නවා මේ කාම භූමියේ ස්වභාවය. එතකොට අපි කිව්වොත් සදෙව්ලොව මනුස්ස ලෝකයේ සතර පහ මේ ස්වභාවය තියෙනවා. එතකොට මෙතන අපි එතකොට අපි දන්නවා මේ භූමිය ඇවිල්ලා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියක් සිත තුළින්ම මේත් එක්කම දකින්න ඕනේ. සිතේම ස්වභාවය. සිත කියලා දෙයක් නැති බව පෙන්නනවා. සිත කියන්නේත් මේ විදිහටම සංඥාවල ස්වභාවයක්. සංඥා කිව්වහම රූප සංඥා, ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කියන මෙන්න මේ සංඥා senses, five senses වල ස්පාක් වීම නිසා හැදෙන තවත් සංඥාවක්. ඒ එකතුයෙන් හැදෙන සංඥාව ආත්මීය දැනීම තියෙන සංඥාවේ ස්වභාවය. එතකොට මම ඉන්නවා මට පේනවා මේ කියන ඔක්කොම ආත්ම සංඥා. එතකොට මේසේ පොත ඇඳ කියන ඔක්කොම දේවල් සේරම තියෙනවා කිව්වොත් අන්න ඔක්කොම තියෙන මාත් ඉන්නවා කියන දැනීම ආත්ම සංඥා. ඒතර උප්පත්තියක් තියෙනවා. මහණෙනි ඇසේ උපතයි මහණෙනි උපත කියනකොටත් ඒක අපිට වැටහෙනවා. ඒතර ඇසෙන් දෙයක් බලලා මේ පොත කියනකොට මෙතන විඥානේ දැන ගැනීමක් තියෙනවා. පොත මේසේ ඇඳ සේරම තියෙන විඥානේ දැන ගැනීම. ඒතර ගස් තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, පෘථුවිය තියෙනවා, ජපාන මේ ඔක්කොම තියෙනවා. ලෝකේ තියෙනවා, දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, මාත් ඉන්නවා. භාවයක් තියෙනවා. ඒතර මේක තමයි මේ අපි ඉන්න භූමියේ තියෙන මේ ස්වභාවය. මේ අපි හිතන් ඉන්නවා. මේ ලෝකයක් තියෙනවා කියලා එළියේ ලෝකයක් තියෙනවා කියලා. අපි මේ සේරම චිත්ත ස්වභාවයක්. අපි අසුර කරන්නේ චිත්ත ස්වභාවයක්. අපි සැප දුක් විඳින්නේ අපේ සිතෙන්. අපි සංඥාවල ස්වභාවයක් පිටට අපිට යන්න බෑ. විඥාන මායාවේ එළියට අපිට යන්න බෑ.
මේ විග්‍රහය ඊටම වැදගත්. විශේෂයෙන්ම මේ නානත්ත් කායා කියන මේ රූප ස්වභාව ගොඩක් වගේ අපිට දැනෙන එක. ඒ වගේම නානත්ත් සංඥා එයයි සිතුම් පැතුම් ගොඩක් වගේ දැනෙන එක. අතන ඒක අවස්ථාවක් තමයි ප්‍රථම අවස්ථාව කියලා අපි පෙන්නන්නේ. ධර්මයේ තුල පෙන්නන මේ ස්වභාවය. මේක තමයි අපි ගත්තොත් එහෙම කාම භූමියේ ස්වභාවය. සප සම්පත් තියනවා කියලා අපි ඒවා පිනවනවා කියන හිතන ස්වභාවය. හැම දෙයකම වටිනාකමක් අගයක් දැනෙන ස්වභාවයක්. වචන ගොඩක් මේ භාවිතා කරන්නේ මේ දෙන පණිවිඩේ වැදගත් වෙන්නේ. නානත්ත් කාය නානත්ත් සංඥා. මේ ස්වභාවයයි එතකොට මේක විඥානයේ එක ස්වභාවයක්. මේ ලෝකයක් තියෙනවා කියලා දැනන ස්වභාවය. හැබැයි අපි ඊගාව කොටසට යමු. දැන් අපි නව සත්තාවාසා තමයි මෙතනදී ඔබට මේ පෙන්වන්නේ. මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ මේ කොටසේදී මේ විඥානයේ ස්වභාව දෙකලා ඒක තමයි ස්මතු වෙලා පේන්නේ. මොකද මේ වචනෙන් මේක ස්මතු වෙලා තියෙනවා. එතකොට ඊගාව කොටසේදී බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා ආනන්දය. දැන් මෙතනදී අර පළවෙනි ඡේදයේ කියපු තැනේදීත් අර එතනත් වරහන් ඇතුලේ දාලා එතනත් ඒ සූත්‍රේ නැති වචනයක් එකතු කරලා තියෙනවා. පෙරේතයෝ කියන වචනයක් එකතු කරලා තියෙනවා. එහෙම දෙයක් සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. විනීපාතිකා කියලා කිව්වට එතන ඒව මේවත විනීපාතිකා කියලා කිව්වට එතන එහෙම වෙන වචනයක් සඳහන් වෙන්නේ නැහැ. විනීපාතික සත්වයෝ කියලා කියනවා අර. ඒක අපි ඔබට අවදි වෙන්න ඕන නිසා ඒ තැන් පෙන්වන්න ඕනිකම තියෙනවා. මොකද මේකේ දිගටම මේ වගේ දේවල් එකතු කරපු බවක් අපිට පේනවා. ඊගාව එකේදී අපි බලමු. දැන් නානත්ත් කාය නානත්ත් සංඥා. විවිධ රූප තියෙන විවිධ සිතුවිලි තියෙන සත්ව ස්වභාවයක්. මේ සිත තුළින්ම සංඥා ස්වභාවයක් විඥාන ස්වභාවයක් තමයි ඒක එක අවස්ථාවක් විදියට දකින්න ලැබෙන්නේ. නව සත්තාවාසා තමයි මේ පෙන්වන්නේ. එතකොට එක සත්තාවාසයක් තමයි මේ. ඊගාව එක අපි බලමු ආනන්දය. දැන් අර මෙතනදී 31 ලෝක ධාතුව පෙන්නවා අපි ඔබට සංඛාර උප්පත්ති කියලා. සංඛාර මේ සිත තුළම 31 ලෝක ධාතුව සංඛාර උප්පත්තිය සිත තුළින් දකින ආකාරය. එතකොට ඔබට වැටහෙනවා මේ දිව්‍ය ස්වභාවයත් එතකොට මේ සිතේම සංඥා ස්වභාවයක්. ඇත්තම කිව්වොත් මේක මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. දැන් හොඳට බලන්න මේක ප්‍රායෝගික පැත්ත. දැන් ඔබ ඉපදුණු පුංචි දරුවා ගාවට යන්න. පෙරසිට කඳපිලිවෙත් දකින ඥාණයට පුබ්බේ නිවාසානුස්සය ඥාණයට යන්න. දැන් මේ සිත හැදෙන හැටිනේ අපි බැලුවේ එතන. පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට ඔබ මව් කුසෙන් එළියට එනකොට බලන්න මේ පුංචි දරුවෙක් දිහා ඔබගේ කතාවමයි. ඒ දරුවා දන්නේ නැහැ දිව්‍ය ලෝකයක් තියෙනවද නිරයක් තියෙනවද මේ මොකක්වත් දන්නේ නැහැ. හැබැයි ඒ දරුවා හරිම ඉරිසියාවක් නැහැ, වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, කිසිම ගැටලුවකුත් නැහැ. ඒ දරුවා පුදුමාකාර විදිහේ සරල ස්වභාවයක් තියෙනවා. පුංචි දරුවෙක් අපි සාමාන්‍යයෙන් ටිකක් උස්මහත් වෙනකොට බලනකොට සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් මෙහෙම යනකොට ඒ දරුවා හරිම සරලයි, සුන්දරයි. ඇත්තටම ඒ දරුවා හරි සබහා දහමට සමීප ස්වභාවයකුත් දැනෙනවා. සමනලු අල්ලන පොඩ්ඩක් එනකොට ඒ ස්වභාවය තුළ එහෙම නිකන් අර සුන්දර ස්වභාවයක් තියෙනවා නේද මේ පුංචි දරුවන්. දැනෙනවා නේද? හැබැයි මේ පුංචි දරුවා මොන්ඩිසෝරි යනකොටවත් එයා පාට අඳුරන්නේවත් නැහැ. හැඩතල දන්නේ. පුතේ මේ කහ පාට, yellow, red, blue මේ ඔක්කොම ශබ්ද දාන වර්ණ පෙන්න. ඇහැට වර්ණයක් දෙනවා, කනට ශබ්දයක් දෙනවා. ශබ්ද තරංගයි වර්ණ තරංගය එකතු වෙලා අපි කොච්චර චිත්ත තරංගයක් හැදෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ දුරකථනයෙන් කෝල් කරලා කිව්වොත් රෝසමල කියලා ඔබට රෝසමලක් මැවෙනවා. ඒ කියන්නේ රූපයක්. එනේ ශබ්දයක්. ශබ්දයක් ආවට ඔබේ සිතේ රූපයක් මැවෙනවා. අන්න රූපයයි ශබ්දයයි එකතු වෙලා වර්ණ ශබ්ද එකතු වෙලා. ඒ එන්නේ මොන ශබ්දයක්ද? ඒකට හැඩතලයක් තියෙනවා. වර්ණයක් ඔබේ සිතේ සකස් වෙනවා. වර්ණ හැඩතල. මෙන්න මේකයි චිත්ත නියාමය. අර පුංචි ප්‍රභාස්වර සිතේ ඉඳන් ඒක දකින්න ඕනි. අයන්න කියලා බෝඩ් එකේ ඇඳලා ඇහැට දෙනවා රූපයක්. කන්ට දෙනවා ශබ්දයක් පුතේ මේ අයන්න කියලා. ඒ විදිහට අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අපි ඒ විදිහටයි සංඥා එකතු කරගත්තේ. ඒ සංඥා එකතු වෙලා අපි ඝන සංඥාවක් හැදිලා තියෙනවා. ලෝකයක් තියෙනවා වෙලා.
අද ආයන ඕන තරම් තියෙනවා, භාෂාව ඕන තරම් තියෙනවා, අකුරු ඕන තරම් තියෙනවා, වර්ණ શબ્ද ඕන තරම් එකතු වෙලා තියෙනවා. හැබැයි පුංචි දරුවට ඒව තිබුණේ නැහැ. පුංචි දරුවා දැක්කා. ශබ්ද එකතු වෙලා තිබුණේ නැහැ. පුංචි දරුවෝ ශබ්ද තිබුණා. ඒවට වර්ණ තිබුණේ නැහැ. කවුරුත් එහෙම එකතු කරලා පෙන්වුවේ නැහැ, කිව්වේ නැහැ. හැබැයි මොකද්ද ආවේ, මොකද්ද ශබ්දය ආවේ, මොකද්ද ඒවලා තිබුණු වර්ණේ, මේක එකට එකතු වෙන එක සබහාදහමේ න්‍යායක්. අපි ඔබට පෙන්වුවා ඇමරිකාවේ දරුවෙක්. මේ දරුවා අරන් ගිහලා ඇමරිකාවෙන් තිබ්බොත් ඒ ඇමරිකාවේ ඒ කතා කරන ටේබල්, චෙයා, ඒ කියන ශබ්ද ටික අර වර්ණ ඇඩතලත් එක්ක එකතු වෙනවා. චීනේ ගිහින් තිබ්බොත් චීන් ගානේ භාෂාව එකතු වෙනවා. ඒතර මේ අපි කතා කරන භාෂාව ඇත්තක් නෙමෙයි. ඒක පරම සත්‍යක් නෙමෙයි. එතකොට මේ හටගත්ත මෙතන ශබ්ද වර්ණසේ දැනෙන උණුසුම සීතල තද ගතිය මේවා නිසා අපිට ඒ දැනීම තුල සත්‍යක් නැහැ. ඒවා සේරම සංඥා සිතුවිලි. ඒ සංඥාව තමයි අපි බාහිරට ගැට ගාගෙන ඉන්නේ. අර තියෙන අඹ ගහ, අර තියෙන පුටුව, අර තියෙන මේසේ. කවුද මේ කියන්නේ? අඹගා කිව්වේ නෑ අඹගා කියලා, නාගා කිව්වේ නෑ නාගා කියලා, නුගගා කිව්වේ නෑ නුගගා කියලා. අපි කියන්නේ මේ සංඥාවක් අපි අසුර කරන්නේ. මේ සංඥාව අනුවයි ලෝකේ හැදෙන්නේ. ලෝකේ සකස් වෙන්නේ සිතකයි. චිත්තේන නීයති ලෝකෝ. සිත තුලයි ලෝකෙම වෙන්නේ. සංකප්ප ලෝකෝ පුරිසස්ස කාම. නතේ කාමං චිත්තයන ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර නෙමෙයි අපේ හිතේ. මේ සංඥාවලයි තියෙන්නේ මේ ඇලෙන ගැටෙන ස්වභාවය. ඒ ස්වභාවයටයි අපි ආත්මීය දැනීමක් අපිට ඇති වෙලා තියෙන්නේ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. හොඳට මේක පැහැදිලි. ඔව්. එතකොට මේ සංඥාවේම එක එක අවස්ථාවන් තමයි මේ 31 ලෝක ධාතුව. අපිට දැන් පුංචි දරුවා මොකුත් දන්නේ නැහැ. පුංචි දරුවට කියනවා පුතේ දිව්‍ය ලෝකයක් තියෙනවා. නිරයක් තියෙනවා. හොඳට බලන්න ඔය පුංචි දරුවන්ට උගන්වනකොට ඔක්කොම කියනවා. ඒතර ඒව දානවා සංඥා ඇති කරනවා. සිතුවිලි තදලා දෙනවා. ඒව ඇත්තද? කවුරු හරි දැකලා තියෙනවද? ඔබ දැකලා තියෙනවනේ. දැකලා තියෙන ඔබේ හිතේම ඔය විඥාන මායාවෙම තවත් එක් මායාවක් විතරයි. කවදාවත් ඒවා කොහෙවත් නැහැ. ඒවා සංඥා. මේ ධර්මයේ හොඳින් ග්‍රහණය කරගන්න. මේ ධර්මයේ ආවට ගියාට ඕනාවට එපාවට ඔබ ඔය පොඩි කාලෙන් දාගත්ත දත්ත තියාගෙන බලන්න එපා. ඒව පැත්තකින් තියන්න. පිරිසිදුර ධර්මයේ විදිහට දකින්න. ඔබට එතකොට මේ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා හම්බ වෙනවා. මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා ඔබට දැන ගන්න ලැබෙනවා. හැම දෙයක්ම මනාකොට ඔබට අහන්න ලැබෙවි. ගොඩක් වෙලාවට අපි රැවටෙන දෙයක් තියෙනවා. මේ සමාජ සංස්කෘතිය තුළ විවිධාකාර ආගම්වල ඒ තියෙන ඒවා සේරම මේ ධර්ම බුද්ධ ආගමේ කියලා අද හැම එකක්ම එකතු වෙලා තියෙනවා. බුදුදහම වැළලුණු යුගයේ අපි එකතු කරගත්ත කෑලි ටික අපිට අද ගලව ගන්න බැරි වෙලා තියෙනවා. අපේ රජවරු බිසවරු ඉන්දියාවෙන් ගෙනහැලා ඒ Hindu ආගමේ තියෙන කෝවිල් ටික පන්සලේ හදලා අපි දෙවරු කියන්නේ ස්කන්ධසාමි. Hindu දෙවරුන්ට. මේ Hindu ආගමේ තියෙන දේව රූපවල නම් ටික තමයි අපි භාවිතා කරන්නේ. ඒක ඇත්තද? ඒ බුදු සමයේ බුදුන් වහන්සේ බලන්න බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේත් එක ගැලපෙනවද? බුදුන් වහන්සේ ගාවට බැහැ දකින්න ආවේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කාටද? මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලා මේ Hindu භක්තිකීන්ට නේද? ඒ ඇවිල්ලා හැමතිස්සෙම කියන්නේ ඒ අයගේ දෘෂ්ටිය නේද? ඒ අය දෘෂ්ටිය නේද ඉන්නේ? ඒතර බුදුන් වහන්සේ එකපාරම ඒ අය බුදුන් වහන්සේ කියන දේ අහන්නේ නැහැ නේද? ඒවා ප්‍රතික්ෂේප කරොත්. ඒක නිසා බුදුන් වහන්සේ බොහොම පරිස්සමින් ඒ අයගේ දේවල් වලට ගැටෙන්නේ නැතුව ප්‍රතික්ෂේප නොකර ඒවට ගාන ගම හා කියා ඉන්න ගම බුදුන් වහන්සේ ධර්මයේ ටික ටික ඔබවනවා. අපිට මේ සූත්‍රවල ඒවා දකින්න ලැබෙනවා. ඒකේ බුදුන් වහන්සේ අර ඒවට නිහඬව හිටපු ඒවා ගැන අද පොත් ලියලා තියෙන්නේ ඒවා බුදුන් වහන්සේ කිව්වා කියලා. එහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කළා නැහැ.
අපිට ඒක දිට්ඨි සංයුත්තේ ඕනම තැනකින් ඕනම සූත්‍රයකින් අපි පෙන්නනවා. පොත් කොච්චර ලිව්වත් මේ සත්‍ය හංගන්න බෑ. ඔබ හොඳට බලන්න අපි නිතරම කියන දෙයක් තියෙනවා ඔබට ඇහෙන්නේ නැති. ඔය ජටිලව නිගණ්ඨය බ්‍රහ්මණය ඔය බුදු සමය තුල මහා මායා දේවියත් පන්සිල් රැක්කන්. මහා මායා දේවියත් ඇත්තටම කිව්වොත් මේ කර්ම විපාක ගැන කතාවක් තිබුණානේ බුදු සමයට කලිනුත් අබෞද්ධෝත්පාද කාලේ. හොඳ දෙයක් කරොත් හොඳ තැනක නරක දෙයක් කරොත් නරක තැනක කියන එක හැම ආගමකම තියෙනවානේ. හොඳ දෙයක් කරොත් දිව්‍ය ලෝකේ හොඳ තැනක් පෙන්නනවා. නරක දෙයක් කරොත් නිරේ නරක තැනක් පෙන්නනවා. තැනක් පෙන්නන්නනේ ඕනි නම් මොනවද කියන එක නෙවෙයි. ඒක බුදු කෙනෙක් පහළ වෙලත් නැහැනේ. මහා මායා දේවියත් අර සත්තු මරන්නේ නැහැ, බුරු කියන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, පංචශීලයේ රැක්කනේ. හොරකම් කරන්නේ නේ. එතකොට එයා ඒකට බුදු කෙනෙක් අවශ්‍යද? ඒක බුදු කෙනෙක්ගේ දේශනයක්ද? සෑම ආගමකම කියන දෙයක් පෙරණැසු විරු දහමක් විදිහට පුබ්බේ අනුසද ධම්මේසු කියලා බුදු කෙනෙක් දේශනා කළාද? කර්ම විපාක දේශනේ බුද්ධ ආගමද? හොඳට බලන්න සරියුත් හිමියෝ ගිහි කල ඔබ දන්නවා උපතිස්ස කෝලිත සරියුත් මොගලන් දෙනම ඔය ගිරජ්‍ය සමාජයේ නරඹන්න ගිය සංගී සංදර්ශනයක් අද කාලේ විදියට බලන්න ගියේ. එතනදී මේ උපතිස්ස කෝලිත බ්‍රාහ්මණයෝ මේකෙන් වැඩක් නැහැ මේකෙන් කිසිම සතුටක් දැනෙන්නේ නැහැ ඒකේ. සත්‍ය ඊට පස්සේ වාගෙන යනවා. මේක මහා බොරුවක් කියලා තේරිලා. අනේ එතකොට දෙන්න දෙපැත්තකට යනවා. කාට හරි එක්කෙනෙකුට හම්බුනොත් අනිත් කෙනාටත් පණිවිඩය කියනවා. අනේ එතකොට උපතිස්ස මේ සරියුත්තුමේ ගිහි කාල බ්‍රාහ්මණයට හම් වෙනවා අස්සජි මහරහතන් වහන්සේ. එතකොට මේ දැකලා සරියුත් උපතිස්ස බ්‍රාහ්මණයා සරියුත් හිමියෝ ගිහි කාල අහනවා ධර්මයේ ස්වාමීනි එක මනපදයක් කියන්න. මට පුළුවනි වටහා ගන්න. අනේ එතනදී අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරනවා මම එච්චර දන්නේ නැහැ මම ටිකයි දන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ සියල්ල දස්සේක. අනේ ධම්මා හේතු භගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්ම දේශනා කරයි. අස්සජි මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයි දේශනා කරනවා කියලා කියන්නේ. කොහෙවත් නෑ තථාගතයන් වහන්සේ කර්මඵලයේ දේශනා කරයි කියලා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළසේක. තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරයි කියන්නේ මොකද්ද මේ? හේතුඵල ධම් සම්භූත වෙනවා කියලා වචනයක් ඉදිරිපත් කරනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුජ්ජති. ඒකේ නෑ කර්මඵලයක්. අපි අද රැවටිලා අපි අද පොත් ගොඩකට කොටු වෙලා අපිට ඕන විදිහට පොත් ලියාගෙන අපි අද කර්ම විශයක් තුල හිර වෙලා මේක බුදුන් වහන්සේ දේශනා කරපු එකයි කියලා හේතුඵල ධම කියන්නේ අපිට අවබෝධයක් නැtei. කමට අපි ඒක විතරක් කී ඉන්නවා. සමාජයේ පැවැත්මට මේ කර්ම මේ හොඳ දෙයක් කරත් හොඳ තැනක නරක දෙයක් කරන නරක කියන එක සමාජයේ පැවැත්මට අවශ්‍යයි. ඒක අබෞද්ධෝත්පාද කාලවලත් මේ හොඳ දෙයක් කරන්න නරක දෙයක් කරොත් වරදිනවා කියන එක මේ හොඳ නරක කියන අන්ත දෙකක දෘෂ්ටියක තියෙන්නේ. දෘෂ්ටිගතයි. නමුත් ඒක බුදුදහම නෙමෙයි. මේක සුද්ධ කරගන්න ඕනි. බුද්ධ ධර්මයේ තුල තියෙන හේතුඵල ධර්මයි. ඒ හේතුඵල ධර්මයෙන් අවබෝධයකින් තොරව කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. පළවෙනි. බුද්ධ දර්ශනය නොදන්න බෞද්ධයෙක් කියන්නේ කොහොමද? බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ධර්මය දන්නේ නැතුව ඔබ කියනවා බෞද්ධයෙක් කියලා. කොහොමද? උපැන්න සාතකේ නම තිබ්බටද? ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඇයි ඔබ බුද්ධ දර්ශනය දන්නේ නැහැ. අද මේ සමාජයේ ඔබ සමීක්ෂණයක් කරනවා. දැන් ගොඩාක් අය ගොඩාක් දේවල්ට සමීක්ෂණය කරනවා. හැබැයි අවශ්‍යම දේට සමීක්ෂණයක් කරන්නේ මේ මුළු සමාජයෙන් 90%කටත් වැඩිය මිත්‍යා දෘෂ්ටිකයි. ඒ ආධ්‍යාත්මික පිරිහීමයි මේ මුළු සමාජයේම පිරිහීම. මේ තරම් වටිනා ධර්මස්කන්ධයක් මේ තරම් වටිනා මේ ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම ධර්මයක්. සියලු ආගම් තියෙන්නේ මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා වගේ නේ. දෙයියෝ ලෝකෙ මවලා තියෙනවා. දෙයියන්ට ඕන විදිහට ඔක්කොම වෙන්නේ නේ. දෙයියන්ට බය තමයි වැඩ කරන්නේ. බාර වෙනවා ආර වෙනවා දෙයියෝ දකි කියලා බයයි.
ඒ මිත්‍යා දෘෂ්ටිය බුදුදහමේ නැහැ. කවුද කියන්නේ? බලන්න බුදුන් වහන්සේ ගාවට එදා ජටිලෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ ආවා බුදුන් වහන්සේ කරන දේ බොහොම පරිස්සමෙන් මේ අයව ගන්නවා ධර්මයට. ධර්මයේ තුල එහෙම දෙයක් නැහැ. ධර්මයේ අඟුලිමාල එහෙනම් දහස් ගණන් මිනිමරලා කොහොමද rahat වෙන්නේ? ඔය කර්ම බලය ඇත්තනම්. ඒක වෙන්නේ නැහැ. ඒකෙන් අංගෙ වෙන්නේ නැහැ ඔබ වැරදි කරන්න කියන එක. මේ ධර්මයේ තුලයි මේ දේ තියෙන්නේ. ධර්මය අවබෝධ වෙනකොට කිසි කෙනෙක් වැරදි කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව ඔබ ධර්මය අවබෝධ වුණාමයි ඔබට වැටහෙන්නේ. ඒක නිසා ඔය දේවල් ඔහොම තියෙද්දී බුදුන් වහන්සේ මේ දේවල් එක ගැටෙන්න යන්නේ නැහැ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒක ඔබට දකින්න ලැබෙයි. මේ ධර්මයේ තුල අන්තයක් පෙන්වන්නේ. ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නැහැ මහණෙනි කියනකොට. මේ සේරම සිතුවිලි බවයි දකින්නේ. චිත්තේන නියති ලෝකේ මනෝපුබ්බංගමා ධම්මා. බාහිර තියෙන ලෝකයක් නැහැ. අපි හිතන දේවල් බාහිර නැහැ. අපේ ලෝකේ හැදිලා තියෙන සිතකයි. අන්න අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකක් අපිට දැන් පේනවා. අපි ජීවත් වෙන්නේ අනුසෝතය තුළ සියලු ආගම්වල සතා සිව්පවපව බාහිර ඇත්ත කරගෙන. බාහිර හොඳ දෙයක් තියෙනවා නරක දෙයක් තියෙනවා. ඒ හොඳ දෙයක් කරන්නේ එහෙම නැත්නම් නරක දෙයක් කරන්නේ බාහිර තියෙනවා කියලා දෙයක් අරගන්නවා. හැබැයි බුදුදහම එහෙම දෙයක් කියන්නේ නැහැ. බුදුදහම කියනවා හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියලා. බුදුන් වහන්සේ හිතන දේවල් කොහෙවත් නැහැ කියන බවයි කියන්නේ. සංකප්ප ලෝකයක් ගැන කතා කරන්නේ. සලායතන ලෝකෝ කියලායි කියන්නේ. රෝහිතත්ත ලෝකේ බාහිරෙන් හොයන්න එපා. සිත තුලින් දකින්න. මේ බුදුන් වහන්සේ දේශනා කරා. බාහිර ඔබ හිතන දේ ඔබ හිතාගෙන ඉන්න එක මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි ඔබගේ සිතුවිලි වලයි ඔබ සැප දුක් විඳින්නේ. ඒ සත්‍යයට එන්න ඕනේ. අනේ එනවනම් විතරයි ඔබ අනුසෝතේ මිදිලා පටිසෝතේට එන්නේ. අන්න එහෙම වුණොත් විතරයි ඔබ ඉද බික්කවේ බික්කු මේ ශාසනය හඳුනගන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට එනවා කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන මිත්‍යා දෘෂ්ටික. සතා සිව්පාව පවයි නැත්තන. හැබැයි එහෙම දෙයක් නැති බව දකින තැනම අන්න පටිසෝතේට එනවා. අනුසෝතේ ගඟ ගලන අතට බාහිර තියනවා කියලා ගත්ත අතට යන්නේ නැහැ. සිතම බව දකිනවා. සිත තුළින් තමන් සිතට මේ සිත නේද අපිට මේ දුක ගේන්නේ කියලා දැකලා අන දුකෙන් මිදෙන මගක් බුදුන් වහන්සේ පෙන්නනවා. සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, එයයි නිස්සාරණ මග. මේ විදිහට අපි ඔබට දේශනා විශාල ප්‍රමාණයක් ඔබට අහන්න ලැබෙනවා, පැහැදිලි කරනවා. දැන් මෙතනත් කතා කරන්නේ මේ 31 ලෝක ධාතුවම සිත ගැනයි. අපි මේවා මනාකොට ඔබට පැහැදිලි කරලා තියෙනවා. මේ සිතක සංඥාවක මැවෙන දේ. ඔබ යමක් දකීද ඒ දකින්නේ ඔබේ සිතයි. ඔබ එහෙනම් යම් මොහතක සංඥාවක් ඔබේ සිතේ සකස් වෙනවද? දැකපු දෙයක් වෙන්න පුළුවන්. සමහරට ඔබ මෙනෙහි කරනකොට ඔබට මැවෙන දෙයක් වෙන්න පුළුවන්. සංඥා අபிසංකරණයක්. ඒ සංඥාව ඒ වර්ණ ශබ්ද වල හැදෙන ඒවමයි සංඥා කියන්නේ. 아무ත එකක් නෙමෙයි. ඔබ දැකපු වර්ණ හැඩතලයක් ඔබට බය හිතෙන දෙයක් ආ චිත්ත කම්පනයක් ඇති කරනවා. ඒකට කියනවා චිත්ත කම්පන කියලා. ඒතර ඔබ බයයි. ඇයි ඒ රූප හැඩතල ඔබට හුරු නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ ඒව නැවත නැවත මෙනේ වුණොත් මොකද වෙන්නේ? ඔබ හිතනවා බාහිර තියෙනවා මේ බලන්න මේ පෙරේතයෝ මේ භූතයෝ මේ මේවා කියනවා. ඔබේ සිතේ තියෙන ඒ මැවීම බාහිර නැහැ. උදාහරණයක් විදිහට අපිට මේ මෑතකදී කතා කරා මහත්මයෙක්. ඒ මහත්මයාගේ හිතේ මැවෙනවා ඒ වගේ ඒවා. හැබැයි මේ මහත්මයාගේ දරුවෝ දෙන්න එක දරුවෙක් ඉගෙනගත්ත බුද්ධිමත් දරුවෙක් ඉංජිනේර කෙනෙක් අපිට මතක හැටියට අනිත් දියණිය යම්කිසි ඒත් විශ්වවිද්‍යාලයක හදාරනවා. නමුත් මේ දරුවෝ දෙන්නත් එතරම් ඉන්නවා එක ගෙදර මේ ඉන්නේ. හැබැයි දරුවන්ට එහෙම දෙයක් නැහැ. ප්‍රශ්නකුත් නැහැ. ගැටලුවකුත් නැහැ. මේ කතාව අපි ඔබට කිව්වේ දැන් මේ තාත්තගේ හිතේ මැවෙන්නේ එතනම ඉන්නවා දරුවෝ දෙන්නට මැවෙන්නේ නැහැ. තාත්තා කියනවා අන්න භූතේක අන්න පෙරේතෙක් කියලා.
දරුවෝ දෙන්න අහන කොහෙද ඉන්නේ මට පේන්නේ නැහැ. මේ තාත්තගේ හිතේ මැවෙනවා. මේක මේ සංඥාවල ස්වභාවය. මේ සංඥාවල පෙරේත ලෝකේ සංඥාව සිතේ මැවෙනවා. හිතන්න පුළුවන්ද මේ කතාව? දැන් බාහිරද මේ තියෙන්නේ? නෑ. කොයි තියෙන්නේ? සිතුවිල්ලක් සංඥාවක්. මේ විදිහට තමයි අනිත් හැම සේරම තියෙන්නේ. අපි ඔබට නිගණ්ඨ භාවනා කියලා දාලා තියෙනවා. ඒවැ භාවනා කරන්න ගිහිල්ලා විවිධාකාර විදිහට මේ විදිහට චිත්ත කම්පන වලට ලක් වෙලා මේ විදිහ අසරණ වෙන ස්වභාව ගොඩකට මේ භාවනා කරන අය ලක් වෙනවා. ඒවා අතරම මේ කරන්නේ බුද්ධ ධර්මයේ නෙමෙයි. මේ නිගණ්ඨය කරපු දේවල්. ඒ අසරණ වෙනවා. ඒ බුදුදහම නෙමෙයි. යා යුතු මාවත ලිපිනේ නොදැන යන ගමන ඔබ අතරමං කරනවා. ඒකාන්තයි. ඔබ ගමනක් යන්න එළියට බහිනවා නම් ඉසල ඔබ ගාව යා යුතු ලිපිනේ තියෙනවා. මේ ධර්මයේ යමෙකුට අවබෝධයක් නැතිව මේ ධර්මයේ යමෙක් දේශනා කළොත් ඔහු දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහු පසුපස එන සියල්ල අතරමං වෙනවා. ඒ නිසා අපි ඔබට අනතුරු ඇඟෙව්වා මේ විශේෂයෙන්ම මේ අද යුගයේ විශාල ව්‍යසනයක් පුජ්‍යල සරණ යන්න එපා. කිසි කෙනෙක් මේ බැඳලා පස්සෙන් යන්න එපා. ධර්මයේ සරණ පමණක් යන්න. ඔබ අතරමං වෙනවා. ඒකට හේතුව මේ යුගයේ වන විට මේ ධර්මය අවබෝධ වුණු අය බොහොම දුර්ලභයි. ඔබට හමු නොවන තරම් ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කරන බොහෝ අය මිත්‍යා දෘෂ්ටික බව අපි අඳුනගත්තා. ඔන්නේ ධර්මය අවබෝධයකින් තොරවයි පැහැදිලි කරන්නේ. බොහොම අතලොස්සක් ඉන්න පුළුවන් බොහොම ටික දෙනෙක්. හැබැයි කොතනකෝ හිර වී තියෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ධර්මයේම පමණක් සරණ යන්න. ඔබ ධර්මයේ ගන්න. වෙන පුජ්‍යල සරණ යන්න එපා. ඔබ අතරමං වෙනවා. එක එක නම් අවභාවිතා වෙනවා. බුදුන් වහන්සේ, තථාගතයන් වහන්සේ, මහරහතුන් වැඩි මග, මේ රහතන් ගිය මග, මෙයයි රහත්කම, මම මේ සරහත් භාවයේ පව, අරහත්ත්වයේ පව අවභාවිතා වෙනවා. අරහතුන් කියලාත් කියනවා. කිසිම දෙයකට රැවටෙන්න එපා. කවදාවත් පුජ්‍යල සරණ යන්න එපා. අපි දේශනා කරන දෙයක්වත් පුජ්‍යල භාවයෙන් දකින්න එපා. ධර්මයේ විතරක් දකින්න. ඒ ධර්මයට ඔබ ධර්මයේ නුවණින් විමසන්න. එහෙම වුණොත් ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඔබ ඒකාන්තයෙන් සුගතියට ඒ සියලු කටයුතු හේතු වෙනවා. ඉතින් මේ උපදේශය වැදගත්. එතකොට අපි බලමු දැන් නව සත්තා වාසා කියන තැන බුදුන් වහන්සේ අපි අර සංඛාර උප්පත්ති කියන සූත්‍රය තුළ පෙන්වනවා 31 ලෝක ධාතුම සිත තුළින් දකින සංඥාවේ ස්වභාවය. අපි මෙතනදී අපි මේ ඉන්න කාම භූමියේ ස්වභාවය මේ දේවල් සේරම තියෙනවා මේකේ පිනවන්න පුළුවන් කියන ස්වභාවය තුළ සංඥා සුකුම ස්වභාවය සකස් වෙන ආකාරය මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ සුකුම ස්වභාවය ඒ සංඥාවේම තියෙන සුකුම ස්වභාවය සකස් වීමයි මේක ඇතුළෙම තියෙන මේ කාම භූමිය ඇතුළේ තියෙන මේ 11 භූමිය තුළ අපිට දකින්න ලැබෙන්නේ. සදෙව්ලොවත් සතර අපායත් මනුස්ස ලෝකෙම හොඳ නරක කියන අන්ත දෙකකට බෙදාගෙන කතා කරන මේ සංඥාවේම ස්වභාව. ඒ ස්වභාවය හඳුනා ගන්න ඕනි. මේකේ තවත් දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අපි මේ නව සත්තා වාසා කියන සංඥාවේ ස්වභාවයට එමු. අපි එක අවස්ථාවක් පැහැදිලි කරා මේ විඥානය අරගෙන තමයි මෙතන මහනිදාන සූත්‍රයේ ඔය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ ගොඩක් ඔය විඥානය අනුවනේ. ඒ විඥානය අනුව තමයි මේ අවසාන ප්‍රශ්නේ අපිට මතකයේ මහනිදාන සූත්‍රයේ තියෙන. එතකොට මෙතනත් දීර්ඝ පැහැදිලි කිරීමක් ඇත්තටම මේ තුල තියෙනවා. ඒ විඥානයේ එක ස්වභාවයක් තමයි මේ අපි සරල වෙන්න ඔබට පෙන්නවා මේ එක රූප ස්වභාව තියෙන එක සිතුවිලි තියෙන. දැන් අපි සාමාන්‍ය පේන විදිහට ඒ නානත්ත් කාය නානත්ත් සංඥා කියන ස්වභාවය. ඊගව ස්වභාවයට අපි යමු. නානත්ත් කාය ඒකත් සංඥා. දැන් මේ ස්වභාවය දැන් ඔබට දකින්න ලැබෙනවා. දැන් ඔබ දන්නවා මේ ලෞකික අපි දන්නවා විදර්ශනා භාවනාව ලෝකයට හෙළි කරේ බුදුන් වහන්සේ. හැබැයි මේ සමතේ තුල නිගණ්ඨය ජටිලව බ්‍රාහ්මණයෝ මේ ආස්වාස ප්‍රාස්වාස එහෙම නැත්නම් නිමිත්තක් අල්ලගෙන නිමිතිගත භාවනා කරා. ඒ තුල සමාධිමත් ස්වභාවයක් හිත විසිරෙන ස්වභාවයක් ඇති වෙනවා. සංඥාව විපරිස වෙන්නේ නැති සංඥා විපරිසයි සාමාන්‍යයෙන් විවිධාකාර සංඥා නානත් සංඥා ඇති වෙනවානේ. ඒ ස්වභාවයෙන් මිදිලා එක සංඥා ස්වභාවයකට එන එක. ඒක තමයි අපි කියන්නේ සමාධිමත් ස්වභාවය. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක.
අර උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා ඒක බාහිර තියෙන නිමිත්තක් අරගෙන ඒක සිත තුළින් දකින තැනකට ඇවිල්ලා සිත තුළම සංඥාවේ ස්වභාවය තමයි මේ එකම සංඥාව සිත තියාගන්න එක තමයි නිමිතිගත නිමිත්ත සති නිමිත්ත අල්ලනවා කියන්නේ ඒකටයි. එකම නිමිත්තක තියයි. අපි මේක ඇවිල්ලා ලෞකිකයි. මේක වේදයේ තුල තියෙන ඒ සමත භාවනාවේ ඒකෙ දිගින් දිගට යනකොට සංඥාව සුකුමන ස්වභාව අවස්ථා පේනවා. ඒ ස්වභාවය ලෞකිකයි. ඒක ලෝකෝත්තර මේ බුදුන් වහන්සේ එලි